සමජාතීය කලාප සමතුලිතතාව. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ජලයත් ද්‍රව අවස්ථාවේ තියෙන්නේ CCl4 ද්‍රවයක්. මේ දෙන්න අතර ද්විතීකාන්තර ක්‍රියා එකම වර්ගයට අයත් නැහැ. CCl4 වල ලන්ඩන් බල තියෙන්නේ, ජලයේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඒක නිසා දෙන්න එකිනෙක අමිශ්‍රයි. ස්තර වශයෙන් වෙන් වෙනවා. ඉතින් කාබනික ස්තරේ බන්ධන ප්‍රබල වෙලා අණුක ස්කන්ධේ වැඩි වෙලා නිසා ඝනත්වය වැඩිකම නිසා යටට ගිහිල්ලා. බෙන්සීන් භූමි තෙල් වගේ එකක් දැම්මොත් උඩ පාවෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට අපි මේ වගේ පද්ධතිවල දිය වෙන ද්‍රාව්‍යයක් මේකට එකතු කරනවා. අපි අයඩීන් දැම්මොත් ඉතින් අයඩීන් මේ මාධ්‍ය දෙකේම අයඩීන් දිය වෙනවා මේ අතුරු මූණත හරහා ප්‍රතිවර්ත ලෙස ගමන් කරනවා. අයඩීන්. ඒ අයඩීන් ජලයේ තියෙනවා, CCl4 වලත් තියෙනවා. කාබනික ස්තරවල අයඩීන් ලන්ඩන් බල වලින් හොඳට දිය වෙනවා. ඉතින් මේකෙත් ඉදිරි ක්‍රියාව ලෙස ජලයේ ඉඳලා CCl4ට ගිහිල්ලා ආපසු ක්‍රියාව ලෙස ඉදිරි ක්‍රියාව ආපසු ක්‍රියාව ලෙස CCl4 වල ඉඳලා ජලයට ඇවිල්ලා එක්තරා අවස්ථාවක සමතුලිතතාවයක් ඇති කර ගන්නවා. එතකොට දෙන්නම ද්‍රව කලාපයේ දිය වෙන කෙනෙක් මෙහෙම සමතුලිත වෙච්ච නිසා අපි මේක ද්‍රව කලාපම දෙකක් නිසා අපි ගන්නේ සමජාතීය කලාප සමතුලිතතාව කියලා. එතකොට මෙතෙන්දී ඉදිරි ක්‍රියාවේ R ඉදිරි සමානුපාතිකයි නැත්නම් සමානයි K1 වරක් I2 ජලය. ඉදිරියට යෑමේ ශීඝ්‍රතාව ජලයේ සාන්ද්‍රණය මත රඳා පවතිනවා. ආපසු බැක් එකට නැත්නම් රිවර්ස් R දාමු. ආපසු ක්‍රියාව සමානයි K2 නියතය. ආපසු එම රඳා පවතින්නේ සාන්ද්‍රණය I2 CCl4. එතකොට මේ දෙන්න සමතුලිත වුණාම R forward R reverse සමානයි. ඉදිරි ක්‍රියාව ආපසු ක්‍රියාව සමාන වෙනවා. රසායනික සමතුලිතතාවයේ වගේ අරකේ සාන්ද්‍රණය ඉදිරියට යෑමේ ශීඝ්‍රතාවය අඩු වෙලා ආපසු එකේ වැඩි වෙලා දෙක සමාන තත්වයට එනවා. එහෙම ආවම K1 වරක් I2 ජලය සාන්ද්‍රණය සමානයි I2 CCl4 සාන්ද්‍රණය. එතකොට K1 යට K2 සමානයි I2 CCl4 සාන්ද්‍රණ I2 ජලය. එතකොට මෙන්න මෙහෙමයි නියත. ඉතින් මේ දෙන්නට දානවා KD කියලා. පරණ පොත්වල K කියලා දානවා. බෙදෙන අනුපාතය විභාග සංගුණකය. එතකොට KDට කියනවා ව්‍යාප්ති සංගුණකය. නැත්නම් විභාග සංගුණකය. ව්‍යාප්ති සංගුණකය කියනවා නැත්නම් විභාග සංගුණකය කියනවා. දැන් සමහර විට මේකේ අගය කටපාඩම් කරන්න ඕනේ 160යි කියලා එනවා. ඒ කියන්නේ ජලයේ වගේ 160 ගුණයක සාන්ද්‍රණය වැඩිකමට CCl4 දිය වෙනවා. සාන්ද්‍රණය කොච්චර අඩු වැඩි වුණත් ඒ දෙන්න ඉන්න අනුපාතය 160 ගුණයක් කියලා එනවා. KD ව්‍යාප්ති සංගුණකේ විභාග සංගුණකේ. එතකොට මෙන්න මේක ගැන තමයි අපේ සමජාතීය කලාප සමතුලිතතාවයේ කතා කරන්නේ. දෙකම ද්‍රවයක ඉඳන් ද්‍රවයකට යන්නේ. වායු වල ඉඳන් ද්‍රවයට යෑම තියෙනවා. දැන් වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ජලයේ දිය වෙනවා.
කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා ජලයෙන් වායු ගෝලයට ඇවිල්ලා සමතුලිතතාවයක් ඇති කරනවා. නමුත් අපේ කොටසට ඒක අදාළ නැහැ. ඒවත් එතකොට සමජාතීයයි. එකම සංඝටකයේ සංඝ කලාප දෙකේ දියවීම ගැන කතා කරන්නේ. හරි. එතකොට මෙහෙම එකක් යොදන්න පිළිපැදිය යුතු නීති කීපයක් තියෙනවා. විභාග සංගුණකයේ යොදන්න. එකක් තමයි ද්‍රව ස්තර ලෙස වෙන් වී තිබිය යුතුයි. භාජන දෙකක ද්‍රව දෙක තිබිලා හරි නෑ. ද්‍රව ස්තර ලෙස වෙන් වී තිබිය යුතුයි. ස්තර ලෙස වෙන් වී තිබීම. උෂ්ණත්වය නියත වීම. උෂ්ණත්වය නියත වීම. ඊළඟට කලාප දෙකෙහිම එකම අණුක තත්වයෙන් දියවීම. තමන්ට මතක් වෙනවද අර සමහර සංයෝග තියෙනවා ද්වි අණුක වෙලා හැම ඇල්මිනියම් ක්ලෝරයිඩ් AlCl3 Al2Cl6 එනවා. ඒ වගේම මතක් වෙනවද විනාකිරි වල ආම්ලය කාබොක්සිලික් ආම්ල මේ වගේ ද්වි අවයවක වෙනවා කාබනික මාධ්‍ය වලදී. ඉතින් ජලාණු තිබුණා නම් මේව හැමතැනින්ම ජලාණු බැඳ ගන්නවා. නමුත් කාබනික මාධ්‍ය වලදී නිදහසේ තියෙන මේ කෙලවරවල් දෙක ඔහොම බැඳිනවා. ඒතර කාබනික මාධ්‍ය ද්වි අවයවකයක්. ජලීය මාධ්‍ය තනි අණු. ඒවට මේවා යොදන්න බෑ. ද්‍රව ස්තර ලෙස වෙන් වී තිබිය යුතුයි. උෂ්ණත්වයේ නියත විය යුතුයි. කලාප දෙකෙහිම එකම අණුක තත්වයෙන් දියවිය යුතුයි. දියවීම. ඊළඟට මේවා මහා අධික සාන්ද්‍රණ වලට හොඳ නෑ කියනවා. සාන්ද්‍රණ අඩුවීම. ඒ අධිකම සාන්ද්‍රණ තිබුණම ඒ අණු අතර අන්‍යෝන්‍ය බල ඇති කරගෙන නිදහසේ හැසිරීම අඩු වෙනවා. ඒක නිසා සාන්ද්‍රණ අඩුවීම. ප්‍රධානම එක තමයි මෙන්න මේක කලාප දෙකෙහිම එකම අණුක තත්වයෙන් දිය වී තිබීම. දී අණුක ඒක අණුක එහෙම වෙන්න බෑ. එහෙම තිබුණොත් මේක නියතයි. එතකොට KD කියන එක රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත. උෂ්ණත්වයේ මත රඳා පවතී. මත පමණක් රඳා පවතී. එතකොට මාධ්‍ය දෙකේ ප්‍රමාණ සාන්ද්‍රණ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. KD රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත විතරයි. හරිද? එතකොට මේ බෝතලේ තියෙන්නේ ඒ වගේ ස්තර දෙකක් වෙන් වෙච්ච එකක්. ඉතින් සාමාන්‍ය දෙයක් මේ. එතකොට මේ බලන්න උඩ තියෙනවා රෝස පාට ස්තරයක් යට තියෙනවා අවර්ණ ස්තරයක්. එතකොට ස්තර වෙන් වෙලා තියෙනවා. මේක කොච්චර කලවම් කළත් මේ අවලම්බිත වෙලා යනවා ආවිලතාව වගේ. නමුත් ආයේ පොඩ්ඩක් වෙලා යනකොට ස්තර දෙක වෙන් වෙනවා. ඔය එක ස්තරයක වර්ණකාරකයක් දිය කරලා තියෙනවා. එතකොට මේ අතුරු මූණත හරහා තමයි යම් ද්‍රාව්‍යයක් දිය වෙන්නේ. මේ ඉතින් අමුතු දෙයක් නෙමෙයි. මම මේ අමුතු හැඩේ බෝතලයකට වතුර ටිකක් වක් කරලා භූමි තෙල් ටිකක් දාලා තියෙන්නේ. ළමයිට අර කලාප දෙකක් කියලා හඳුනා ගැනීම පහසුවට. ඔය විදිහට. දැන් මේ අතර ගත්තොත් එimhe ඔය කලාප දෙක ඔහොම පැතිරෙනවා. මේක එතකොට ඝනත්වයේ අඩුයි අර උඩ තියෙන ද්‍රවේ. මම දාලා තියෙන්නේ භූමි තෙල්. ওই භූමි තෙල් වලට වර්ණ කවලා තියෙනවානේ පෙට්‍රල් එක්කේම වෙන් කරන්නේ. මේ රෝස පාට කවලා තිබුණ භූමි තෙල්. ස්තර වෙන්වීම. එතකොට මේ ආකාරයට ස්තර වෙන්වීම ගැන කතා කරපුවාම KD නියත. ඉතින් අපිට මේකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා.
KD සෙවීම වගේම නියතයක් බව පෙන්වීම. එක ප්‍රැක්ටිකල් එකයි තියෙන්නේ අපිට. මොකද මේ ප්‍රැක්ටිකල් එක බියුටනෝල් කියන කාබනිකයයි ජලයයි අතර ඇසිටික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකයේ සෙවීම පරීක්ෂණය. බියුටනෝල් කිව්වහම මධ්‍යසාරයක් වුණාට කාබන් 3ට වඩා වැඩි මධ්‍යසාර වතුරත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. බියුටනෝල් හා ජලය අතර ඇසිටික් CH3COOH හි KD සෙවීමට වඩා අපිට දීලා තියෙන්නේ නියතයක් බව පෙන්වීම. නියතයක් බව පෙන්වීම. ඉතින් කරන්න කියලා තියෙන්නේ මෙහෙම. අපි පරීක්ෂණ 4ක් හරි 5ක් හරි සූදානම් කරනවා. 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. CH3COOH AQ ජලීය ඝන සෙන්ටිමීටර් ගන්නවා. 10 20 චාලක රසායනී වගේ ඕනේ නැහැ නිකන් ওই රටාවට ගන්නවා. ඊළඟට ගන්නවා ජලීය ස්තරය එක ගානකට වගේ වෙන්න 40යි 30යි 20යි 10යි බිඳුවයි. එතකොට ජලීය කලාපේ පරිමාව තියෙනවා 50ක් ඝන සෙන්ටිමීටර්. හැබැයි එක එකේ තියෙන ඇසිටික් අම්ල ටික වෙනස් පද්ධති. මේවට දානවා බියුටනෝල් ඝන සෙන්ටිමීටර් 50යි 50 ගානේ. දාපුවම දැන් එතකොට උඩ ස්තරේ බියුටනෝලුත් තියෙනවා 50. ඉතින් මෙතෙන්ට ඇසිටික් අම්ලයේ ඉබේම වැටිලා තියෙනවා. දැන් එතකොට මෙතන CH3COOH AQ ජලීය සමතුලිතයි CH3COOH බියුටනෝල් C4යි H9යි OH බියුටනෝල් එක. දැන් ඊට පස්සේ අපි මේක සාමාන්‍යයෙන් ප්‍රතිකාරක බෝතල් වල මිශ්‍ර කරනවා. ඔය විදිහට. ප්‍රතිකාරක බෝතලයකට දාලා විනාඩි 20ක් විතර මිනිත්තු 20ක් විතර අපි හොලවනවා. සමතුලිත වෙන්න ඉඩ හරිනවා. සමතුලිත වෙන්න ඉඩ හැරලා අපි ඊළඟට බේරෙන පුනීලයකට බියුරෙට්ටුවකට ඝන සෙන්ටිමීටර් 100 පුරවන්න බෑ. බියුරෙට්ටුවක් ගන්නවා නම් ටික ටික දාන්න වෙනවා. බේරෙන පුනීලයකට මේ ද්‍රාවණය දාලා එතකොට බේරෙන පුනීලයකට දාපුවාම මේ වගේ වෙන් වෙයි. එක ස්තරයක් කොහොම තියෙයි අනිත් ස්තරේ කොහොම තියෙයි. දැන් මෙතෙන්ට භාජනයක් තියලා අපි ස්තර වෙන් කර ගන්නවා. බේරෙන පුනීලය separating funnel. බියුරෙට්ටුවකුත් ගත්ත හැකි. බියුරෙට්ටුවෙන් අපිට මේ එක සැරේ 100 දාන්න බෑ ටික ටික දාලා වෙන් කරන්න ඕනි. වෙන් කළා ඉවර වෙලා අපි මේකට ගන්නවා අනුමාපනයේට ජලීය 10ක්. ඝන සෙන්ටිමීටර් 10ක්. අරගෙන අපි දැන් තියෙනවා ඒකේ CH3COOH මේක ක්‍රියාත්මක කරනවා සාන්ද්‍රණය හරියට හරි ප්‍රාමාණික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ක්‍රියාත්මක කරලා අපි වැය වෙන පරිමාව මේක ජලීයයෙන් ගත්තා 10ක් ඝන සෙන්ටිමීටර් මේක 0.1 m ගන්නවා
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පිනෝප්තලීන් දර්ශකයේ ඇසිටික් අම්ලයට දාපුවාම අවර්ණයි. ඒක රෝස පාට වෙනකම් මෙයා දාලා වැය වෙන පරිමාව V1 ඝන සෙන්ටිමීටර් මැනගන්න. ජලීය ස්තරයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන පිනෝප්තලීන් දර්ශකයේ දාලා රෝස පාට අවර්ණ වෙනකන් 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වෙච්ච NaOH වලින් ප්‍රාමාණික NaOH වලින් අනුමාපනය කරලා වැය වෙන පරිමාව ගන්නවා එක පියවරකදී. ඊට පස්සේ බියුටනෝල් ස්තරේනුත් ගන්නවා 10ක්. බියුටනෝල් ස්තරයෙන් 10ක් අරගෙන දහයක් ඝන සෙන්ටිමීටර්. හැබැයි බියුටනෝල් කියන්නේ තෙල් වගේ ස්තරයක්. මේකට පිනෝප්තලීන් දැම්මම තෙල් උඩට වතුර වැන්න වගේ පාවෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැටෙනකොටත් ඒවා තෙල් වලට වතුර බිඳු වගේ වැටෙනවා. එකට මිශ්‍ර වෙන්නේ නැති නිසා මේකට එකතු කරනවා 5ක් ඝන සෙන්ටිමීටර් ජලය. අමතර ජලය ටිකක් දානවා. අර 10 හරියටම මැනගෙන අමතර ජලය ටිකක් දානවා. දර්ශකය එකතු වෙන්නයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නයි දානවා. එතකොට අර බියුටනෝල් වල තියෙන ආම්ලය ජලයට ඇවිල්ලා ප්‍රතික්‍රියා වෙනවා. ජලයට ඇවිත් ප්‍රතික්‍රියා වෙවි වැය වෙනවා. එහෙම වැය වෙනකොට අපි රෝස පාට අවර්ණ වෙන්න වැය වෙන පරිමාව V2 ගන්නවා. ඝන සෙන්ටිමීටර්. 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් V1ක් වැය වුණා. ජලයට. බියුටනෝල් වලට V2ක් වැය වුණා. දැන් අපි හොයනවා කවුද? CH3COOH AQ සාන්ද්‍රණි. මේ බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්ටොයිකියෝමිතිය ආම්ලයට 1:1යි. 0.1ක් 1000ක තිබිච්ච එකෙන් V1ක් වැය වුණා. 10කට මෙච්චර නම් 1000කට කීයද කියලා සාන්ද්‍රණ හොයනවා. මේකට මේක කැපුණාම V1 යට CI කියලා එනවා මවුල ඝන ඩෙසිමීටරයට. ඔය විදිහට. දැන් හොයනවා CH3COOH බියුටනෝල්. එම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1ක් 1000ක තියෙච්ච එකෙන් අනුමාපනයේදී ගිය පාඨාංකය V2යි කියලා මැනගන්නවා. ඒකත් අර ජලයේ 5 ගණන් ගන්න බියුටනෝල් 10 තිබුණේ C1 කීයද 1000ක බලනවා. එතකොට එනවා V2 වෙදීම CI මවුල ඝන ඩෙසිමීටරයට කියලා. සාන්ද්‍රණි. ඔය විදියට. දැන් ඊට පස්සේ දැන් පාඨාංක කොහොම ගත්තට පස්සේ අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ප්‍රස්ථාරය අඳින්න පෙර අපි KD ප්‍රකාශය ලියලා තියෙනවා. කොහොමද KD? KD අපි දාමු CH3COOH බියුටනෝල් සාන්ද්‍රණය බෙදීම ඇසිටික් අම්ල ජලීය AQ. දැන් ආදේශ කරමු KDට. මේ බියුටනෝල් ස්තරයේ ආවේ V2 බෙදීම 100. ජලීය ස්තරයේ ආවේ V1 බෙදීම 100. මේ සාන්ද්‍රණ දෙක අපි හෙව්වා. එක පියවරකට. මේකට මේක කැපුණාම KD සමානයි V2 යට V1. ඔහොම. ඊට පස්සේ පාඨාංක ගණනාවක් තියෙන නිසා අපි සියලුම පාඨාංක සැලකිල්ලට අරගෙන KD හොයන්න මේක හදා ගන්නවා මෙහෙම. මේ V2 සමානයි KD වරක් V1. එතකොට y සමානයි mx. එතකොට අපි ප්‍රස්ථාරයක් අඳින්න ලෑස්ති කරනවා
සියලුම පියවර සඳහා x අක්ෂයට ගන්නවා v1. y අක්ෂයට ගන්නවා v2. එතකොට අපිට y සමානයි mx නිසා මෙහෙම ප්‍රස්ථාරයක් එන්න ඕනි. කොහොම? එතකොට KD සමානයි මෙතන පේනවා m අනුක්‍රමණය. දැන් අපි මේ ප්‍රස්ථාරයේ ඇඳලා සියලුම පාඨාංකවලට ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරලා tan θ හොයනවා. tan θ සමානයි KD කියලා කියනවා. ඔය විදිහට කියනවා. අනුක්‍රමණය ගන්නවා. ඒතර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයක්. ඉතින් පොඩි පොඩි වෙනස්කම් තිබුණොත් පාඨාංකවල අපි හොඳ සරල රේඛාව නිර්මාණය කරලා සියලුම පාඨාංක වලින් ගන්නවා. ඉතින් පරීක්ෂණයක් ගණනය කරනකොට අපි ගන්නේ පාඨාංක දෙකයි. එක ජලීය ස්තරයක්, එක බියුටනෝල් ස්තරයක්. එක බෝතලයක් ඇති. නමුත් අපි ප්‍රායෝගිකව නිවැරදිව කරනකොට පාඨාංක කීපයක් ගත්තම සේරම ගන්න v1 v2 අතර ප්‍රස්ථාරය අදිනවා. එතකොට y සමානයි mx ආකාර වෙන්න ඕනි. එතකොට අපි මේ ප්‍රස්ථාරය ඇඳහම v1ට අදාළ v2 ප්‍රස්ථාරගත කරනවා. ඉතින් අනුක්‍රමණය ගත්තාම අපිට KD එනවා. එතකොට මේ වගේ ප්‍රස්ථාරයක් එමින් අපි KD නියතයක් බව කියනවා. හරිද? ආන්නේ විදිහට. ඊට පස්සේ අපි දැනගන්න ඕනි මේ KD ප්‍රස්ථාරයේ අපි හිතමු මේක ඉදිරියට දියවීම තාප අවශෝෂකයි කියලා. ධන ඩෙල්ටා H කියලා. එතකොට උෂ්ණත්වය දෙන්න බියුටනෝල් ස්තරයට හොඳට යනවා. බියුටනෝල්ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රස්ථාරය මේ අතට එනවා. ඒ අතට එනවා කියන්නේ KD යගයත් වැඩි වෙනවා. ඔය බලන්න ඒක මේකට අදාළ නැති වුණාට Taman දැනගන්න ඕනි උෂ්ණත්වයේ මත KD රඳා පවතිනවා. ජලීය ස්තරයෙන් බියුටනෝල් ස්තරයට යෑම තාප අවශෝෂක නම් උෂ්ණත්වය වැඩි කරන්න අනුක්‍රමණය වැඩි වෙනවා. T ඉහළ යනකොට KD ඉහළ යනවා. බැරි වෙලාවත් මේක ඍණ වුණා නම් වෙන වැඩේ තමයි තාප අවශෝෂක වෙන්න ජලයේ පැත්තට වැඩි වෙනවා. බියුටනෝල් වල අඩු වෙනවා. එතකොට ප්‍රස්ථාරය මේ වගේ ඇවිල්ලා KD යගේ අඩු වෙනවා. ඉදිරි ක්‍රියාව ඍණ ඩෙල්ටා H නා. ඒකත් තමන්ගේ දැනුමට දැනගන්න ඕනි ඒ උෂ්ණත්වයේ මත රඳා පවතිනවා කියන ක්‍රියාවලිය ගැන. ඉතින් ආන්නේ විදිහට අපි දැනගන්න ඕනි KD පරීක්ෂණාත්මකව හොයන පරීක්ෂණය. ඉතින් අපිට පරීක්ෂණයක් නොවුනට නිතර ප්‍රශ්න වලට ගන්නවා අර අපි කිව්ව I2 කතාව. I2 ජලය AQ. I2 බෙන්සීන් කියලා හිතමු. ඉතින් මේකේ I2 අපිට ප්‍රැක්ටිකලි හොයන්න කියලා නැති වුණාට I2 අනුමාපනයක් අපේ තියෙනවා කොටස් වල. ජල ද්‍රාවිත ඔක්සිජන් ප්‍රතිශතයේ සෙවීමේදී ඩිසෝල් ඔක්සිජන් හොයනකොට එහෙම ඒ I2 අනුමාපනය අපිට තියෙනවා. ඒක නිසා මේක KD හොයන්නත් ඒක ගත්ත හැකි. එතකොට අපි බෙන්සීන් 50කුයි ජලයේ 50කුයි ගන්නවා. සමතුලිත වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ස්තර වෙන් කරලා ස්තරයේ අනුමාපනය කරනවා කාගෙන්ද? ටයෝසල්ෆේට් වලින්. එතකොට මේ විදිහට I2 දෙකට එකයි ඔය විදිහට KD හොයන්න. මෙතෙන්ට දර්ශකයේ ලෙස I2 තියෙන නිසා දර්ශකයේ ලෙස භාවිතා කරන්න පුළුවන් පිෂ්ඨය නිල් අවර්ණ වෙනවා I2 නැති වෙනකොට. ඉතින් අපිට හුඟක් ප්‍රශ්නවලදී අපිට ඔය I2 ස්තරයේ අනුමාපනය කරලා ගත්තා කියලා තියෙනවා ප්‍රශ්නවල. හරිද? හරි.
ඉතින් මෙතෙන්දී අපිට කතාවක් කියන්න පුළුවන් ජලයේ තියෙන I2 ටිකක් කාබනිකට ගන්න කියන නිස්සරණය කර ගන්න කියන. අර කිව්වේ භාගිකාසවනේ රත් කළා සීතල කළා ගන්නවා. මෙතන එතකොට I2 ටිකක් ජලයට නිස්සරණය කර ගන්න කියලා කියනවා. එතකොට අපිට I2 තියෙන I2 ද්‍රාවණයට නිස්සරණය කරගන්න කිව්වේ බෙන්සීන්ට නම් බෙන්සීන් දාලා හොලවනකොට I2 ටික යනවා බෙන්සීන් වලට. ඉතින් KD වැඩි ගතිය නිසා බෙන්සීන් වලට වැඩිපුර යනවා එහෙම. ඊට පස්සේ ස්තරේ වෙන් කරගන්නවා. එතකොට ජලයේ ටික බෙන්සීන් තුලට ගන්න පුළුවන්. හැබැයි උපක්‍රම බෙන්සීන් වල තියෙන I2 ජලයට ගන්න කිව්වට එහෙම ගන්න නම් බෑ. ඇයි මේකට වඩා සමහර විට මේකේ දිය වෙනවා 80 ගුණයක් විතර. එකට 80ක අනුපාතයකින් විතර දිය වෙනවා. ඒක නිසා ඒ වගේ තැන් වලදී අපිට කොහේ තියෙනවද? කැමැත්තෙන් දිය වෙලා තියෙන බෙන්සීන් වල ඒවා මෙතෙන්ට ගන්න බැරි වෙනවා. ඒකට අපි උපක්‍රම යොදනවා. මොකද්ද යොදන උපක්‍රමය? මේ වගේ පද්ධතිය හදලා අපි දානවා මේකට තයෝසල්ෆේට් ටිකකුත්. ඉතින් 80ට එකට අනුපාතයට ජලයට එනවා. නමුත් තයෝසල්ෆේට් වලින් මේ I2 ටික අයිරින කරනවා. අයිරින කරනවා. එතකොට ජලයේ I2 නැති වෙනවා. තව ටිකක් එනවා ජලයට. ඒ ටිකත් අයිරින වෙනවා. තව එනවා අයිරින වෙනවා. තව ජලයට එන පොඩ ඇවිල්ලා සේරම I2 වෙනකොට මේ දැනගන්න ඕනි අයනිකාය කාබනික මාධ්‍ය වලට යන්නේ නැහැ. ඒතර අයනිකාය කාබනික මාධ්‍ය වලට යන්නේ නැති නිසා එතකොට ජලයට I2 වෙනවා තයෝසල්ෆේට් අයිරින කරනවා. එතකොට ජලයට I2 ටික අයිරින වෙවි එනවා. ඊට පස්සේ ස්තරේ වෙන් කරනවා. දැන් අපි අයිරිනනේ ජලයට ගන්න කිව්වේ මේකට දානවා H2O2. H2O2 ජලයට යන ගමන් I2 ආපහු හදනවා. අන්න බලන්න කාබනික වල තියෙන I2 ජලයට ගන්න ක්‍රමයක් කිව්වා. කොහොමද ක්‍රමය? ජලය දාලා සෙලෙව්වට ජලයට I2 එන්නේ අංශු මාත්‍ර ලෙස. කාබනික මාධ්‍ය වල ඉතා හොඳට දිය වෙන නිසා. ඒක නිසා අපි මේ වගේ තැන්වලදී උපක්‍රමයක් යොදනවා. ජලයට එන අර I2 සොළු ප්‍රමාණය අපි සඟවලා තියන්න වගේ අයිරින කරනවා. ඔක්සිහාරකයක් දාලා තියෙනවා තයෝසල්ෆේට්. ඒතර ජලයට I2 වෙනවා අයිරින වෙනවා. I2 අයිරින වෙවි එනවා. අයනික I2 අයනික සංයෝග කාබනික මාධ්‍ය වලට යන්නේ නැහැ. ඊට පස්සේ කාබනික ටික වෙන් කරනවා. වෙන් කළාට පස්සේ ජලීය ස්තරයේ දැන් තියෙන්නේ අයිරින. ගන්න කිව්වේ I2. දැන් අයිරින I2 කරන්න ඔක්සිකාරකයක් දානවා. මම පෙරොක්සයිඩ් දැම්මා. එතකොට හැදෙන්නේ ජලයමයි. I2 හැදෙනවා. ඉතින් ආන්නේ වගේ මේ එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට ගන්න එකට කියන්නේ නිස්සරණය කියලා. නිස්සරණය. නිස්සරණය. එතකොට ජලයේ ඉඳලා බෙන්සීන්ට ලේසියෙන්ම ගත්ත හැකි. නමුත් බෙන්සීන් වල ඉඳලා ජලයට ගන්න බැරි වෙනවා. තව ක්‍රම කියනවා I2 ඉන්නවා බෙන්සීන් වල. I2 ගන්න කියනවා CCl4 වලට. කාබනික ඉඳන් කාබනිකට ගන්න කියනවා. ඉතින් අපිට මේකේ කාබනික දෙන්න එකට දාලා හොලවන්න බෑ, එකට කලවම් වෙනවා. ඒක නිසා අපි අතරමැදි කාරකයක් ලෙස ජලය භාවිතා කරනවා. මෙතනින් මෙතෙන්ට I2 ටික ආරම් මෙයාට දෙන්න ලෑස්ති කරනවා. මේක හොඳට යනවා. හැබැයි මේ වැඩේ අමාරුයි. ඒක නිසා මෙතෙන්ට ජලය ටිකක් දාලා පළමු කොට දානවා තයෝසල්ෆේට්. ඒතර I2 ටික අයිරින වෙවි ජලයට එනවා. මේ පැත්තට එනවා ඔක්කොම අයිරින වෙවි. ඊට පස්සේ මෙයාට දානවා ආම්ලික H2O2. දැන් I2 හැදෙනවා. ඒ I2 ටික තමයි CCl4 වලට යවන්නේ. ඉතින් මෙන්න මේ වගේ උපක්‍රමත් අපෙන් අහලා තිබුණා කොහොමද කරන්න කියන කතාව.
තව තිබුණා මෙහෙම ප්‍රශ්න. මොකද්ද? ලොකු කාබනිකයේ තියෙනවා භස්ම. ඔය වගේ කෙනෙක්. තව කෙනෙක් තියෙනවා අම්ල. මේ දෙන්න මිශ්‍ර වෙලා තියෙනකොට මේ දෙන්න ජලයේ දිය වෙනවා කියනවා, කාබනික වලත් දිය වෙනවා කියනවා. දෙන්නගේ සංසුද්ධ නිදර්ශක වෙන් කරගන්න ක්‍රමයක් ඇහුවා. ඒතර දෙන්නම වතුරේ දාලා දිය කරපුවාම වතුරේ දිය වෙනවා. දෙන්නම කාබනික වලත් දිය වෙනවා. ක්ලෝරෝෆෝම් වල කියලා හිතමු. දෙන්නම ජලයේ දිය වේ. ජලයේත් CHCl3 වලත් දිය වේ. එකිනෙක ක්‍රියා නොකරයි. ඇමීනයයි අම්ලයයි වුණාට මේකේ කාබන් සැකිල්ල ලොකු නිසා එකිනෙක ක්‍රියා නොකරන ඝන තියෙනවා. වෙන් කර ගන්න ක්‍රමයක් යවුවා. ඉතින් ජලයේ දිය වුණාම දෙන්නම දිය වෙනවා. ක්ලෝරෝෆෝම් දාපුවම දෙන්නම ජලයේත් ඉඳලා දෙන්නම ක්ලෝරෝෆෝම් වලටත් යනවා. කොහොමද දිය කරන්නේ කියලා බැලුවොත් මේකට දානවා ජලය. දාලා අපි දෙවනුව දානවා HCl ටිකක්. HCl දාපුවාම මේ ඇමීනය NH3+ Cl- බෙන්සීන් වෙනවා. ඒතර කාබනිකට යන්න බෑ. මෙයා අම්ල ප්‍රතික්‍රියාවක් නෑ. දැන් ඔය විදිහටම ඉන්නවා. ජලය. දැන් දානවා මේකට CHCl3. එතකොට මේ අයනික එක්කෙනාට කාබනිකට යන්න බෑ. දැන් මෙයා තුලට යනවා කවුද? මෙයා විතරයි. ජලයේ තිතුරු වෙයි. ඒක යනවා CCl4ට. දෙන්නගෙන් කෙනෙක් අයනික කළා. අම්ලයක් දාලා. ඊට පස්සේ ක්ලෝරෝෆෝම් මිශ්‍රය දාපුවාම අම්ලයේ විතරක් යනවා. අයනිකය කාබනික වලට යන්නේ නැහැ. අයිරින ගියෙත් නැහැ. මේ අයනික යන්නේත් නැහැ. දැන් කාබනික ස්තරයේ හොලෝලා වෙන් කරලා වාෂ්ප කරලා යවපුවාම සංසුද්ධ අම්ල ටිකක් එනවා. ඉතින් ජලයේ මේ ටික ඉන්නවා. මේ ටිකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දාපුවාම අර ඇමීනය ඇති වෙනවා HCl අයින් වෙලා. මෙතන ඇති වෙනවා COO භස්මයත් එක්ක ලවණ වෙනවා. ධන ඍණ. දැන් ඉන්නවා. දැන් මේ දෙන්නට දානවා ක්ලෝරෝෆෝම්. දැන් ක්ලෝරෝෆෝම් තුලට යන්නේ මෙයා විතරයි. අයනිකයට යන්න බෑ. දැන් ක්ලෝරෝෆෝම් විස්තරේ වෙන් කළා ගත්තම ඇනිලීන් ඉන්නවා ඒක ආස්සේ වාෂ්ප කළා යවපුවාම අපිට ගත්ත හැකි කවුද? මේ ඇනිලීන් විතරයි. අයනිකයට යන්න බෑ කාබනික වලට. එතකොට ආන්නේ කතාවෙන් අයනික කළා නවත්තගෙන අණුක එක්කෙනා යවනවා. මුලින් භස්මයක් දැම්මනම් අම්ලයේ නවතිනවා ලවණ වෙලා භස්මයේ යවනවා. දෙවනුව අම්ල දාන්න තිබුණා. මම මුලින් අම්ලයේ දාලා භස්මයේ ලවණ කළා නැවැත්තුවා අම්ලයේ කාබනිකට ගත්තා. ඉතිරි මිශ්‍රණයට භස්ම දාලා අම්ලයේ ලවණ ටික නැවත භස්ම කරගත්තා. ඉතිරි අම්ල ටික මේ අම්ල පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. සේරම යන්නේ සංසුද්ධ ප්‍රමාණයක් කාබනික වලට ගියා. ඉතුරු ප්‍රමාණය ලවණ වෙනවා භස්මයේ දාපුවම. දැන් කාබනික දාපුවම භස්මයේ විතරයි යන්නේ. ඒක වෙන් කළා වාෂ්ප කරලා යවපුවා සංසුද්ධ භස්ම නිදර්ශකයකුත් ගන්න පුළුවන් අපිට. ඔය වගේ. හරිද? දැන් එතකොට අපි ඔය KD වල නිස්සරණයක් බැලුවොත් මම එකක් පොඩියට ලිව්වා. Q කියලා සංයෝගය Q ජලයට වඩා හොඳින් CCl4 වල දිය වේ.
KD 18කි. Q 4 ග්‍රෑම් 50 ඝන සෙන්ටිමීටර් ජලය තුල ඇත අඩංගු වේ. මීටර් 25 ඝන සෙන්ටිමීටර් බැගින් CCl4 යොදා දෙවරක් නිස්සරණය කළ විට CCl4 තුලට නිස්සරණය වන මුළු ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපි ලියා ගන්නවා Q ජලය AQ Q CCl4 මෙයා ඝන සෙන්ටිමීටර් 50යි මෙයා 25යි. මෙයා ආරම්භක ග්‍රෑම් 4ක් වෙනකොට මෙතන හිටියේ නෑ. 4න් ඒ ප්‍රමාණයක් අඩු වෙලා මෙතෙන්ට ආවා. එතකොට 25ක නම් 50ක නම් මේ ටික 1000ක කොච්චරද? ඒ ටික 25 නම් ආවේ දැම්ම දියරය 1000ක කොච්චරද? දැන් අපි KD ලියනවා. හොඳින් දිය වෙන එක්කෙනා අපි උඩට ලියනවා 18 දාන්න බලාගෙන. කවුද? Q ක්ලෝරෝෆෝම් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. Q ජලය. දැන් ආදේශ කරනකොට ආවා 25කට 1000කට කියලා ඕනෙත් නෑ දැම්මා. ඕනේ මේකකයක් භාවිතා කළ හැකි මවුල ඕනේ නෑ, ඝන ඩෙසිමීටර් ඕනේ නෑ, මිලිලීටරයට මිලිග්‍රෑම්, ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් ඕන එකක් පුළුවන්. මවුල කරන ඒවා පොදු පද නිසා කැපිලා යනවා. මෙතන 4 ඍණ A බෙදීම 50 1000ක 1000 කැපෙනවා 25 2යි 18 සමානයි 2යි ඉර යට 4 ඍණ A හරස් ගුණ කරන්න 72යි ඍණ 18යි සමානයි 2යි 72 සමානයි 20යි A සමානයි කීයද 72 බෙදීම 20 10න් බෙදපුවාන් 7.2යි A සමානයි 3.6යි 3.6කට ගියා. පාල්ටම ගියා බලන්න 3.6යි. එතකොට මෙහෙම එකක් ගත්ත හැකි. පළවෙනි අවස්ථාවේ ඉතිරි වෙච්ච ගාන 4න් 3.6ක් ගියාම 0.4යි. ඉතිරි ප්‍රතිශතය 4ට 0.4යි 10න් 1යි. ඒතර විශේෂත්වය තමයි දෙසරයක් නිස්සරණය කළොත් 10න් 1 ඒවා දෙකක් ඉතිරි වෙනවා. දෙවරක් නිස්සරණයේදී දෙවරක් ඒ ආකාරයටම නිස්සරණයේදී
ඉතිරි වෙන ප්‍රතිශතය. ඉතිරි වෙන ප්‍රතිශතය කීයද? 10න් එකෙන් 10න් එකයි. 100න් එකයි. ඉතිරි ප්‍රමාණය ගන්නකොට 4න් 100න් එකයි. බිංදුවයි දශම බිංදුවයි 4යි. නිස්සරණය වූ මුළු ප්‍රමාණය. මුළු ප්‍රමාණය 4න් මේ ගාන අඩු කරන්න ඕනි. 4 ඍණ බිංදුවයි දශම බිංදුවයි 4යි කියන්නේ 3.96 ග්‍රෑම්. ඔය විදිහට ගත්ත හැකි. එහෙම නැත්නම් දෙවෙනි නිස්සාරණයට 18 සමානයි A2 බෙදීම 25 18. මෙතන දශම 4 ඍණ A2 බෙදීම 50 18. බලන්න එතකොට 18 සමානයි 2A2 4යි දශම 4 ඍණ A2. එතකොට A2 සොයලා බලන්න එනවා 0.36 කියන කතාව. A2. එතකොට පළවෙනි නිස්සරණයට 3.6යි. දෙවෙනි නිස්සරණයට 0.36යි. 6යි 9යි 3යි. එලෙස දෙසරයක් දැම්මත් හරි නිස්සරණය කරන වාර ගානට එක බෙදීම 10 නම් තුන්වරක් දෙවරක් නිස්සරණය කළා නම් ඉතිරි වෙන ගාන මේක. තුන්වරක් නිස්සරණය කළා නම් 3 බලය කියලා මෙහෙම අනුපාතය ගත්ත හැකි. 25ට 50 ලෙස එකම ගානට නිස්සරණය කරනවා නම් ඉතිරි වෙන අනුපාතයේ දිගටම මේ වගේ 10න් එකයි දෙසරණයන් 10න් එකෙන් තවත් 10යි 100න් එකක් ඉතුරු වෙනවා. එහෙනම් නිස්සරණය වෙච්ච ප්‍රමාණය ගන්නවා අපි 4න් 100න් එකක්. 0.4ක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් 4න් නිස්සරණය වෙච්ච ගාන 3. ඉතින් පළවෙනි සැරෙන් 3.0 ආවනම් ඉතුරු 0.4 අරගෙන දෙවෙනි සැරේට මෙහෙම දාලා හොයන්නත් පුළුවන්. නිස්සරණය වෙච්ච ගණන්. ඔය විදිහට බලන්න ඕනි නිස්සරණය වෙන වාර ගාන කොහොමද කියලා ගන්න මෙහෙම. ඉතින් අපිට KD ගැන ඔන්න ඒ ටික කතා කරන්න තියෙනවා. ඉතින් ඔය ඇසිටික් අම්ලය අනුමාපන කරන ගණන් ඉලක්කම් හැම දාලා ගන්න තියෙනවා. කොහොමද කියලා බලන්න. එතකොට හොඳින් දිය වෙන එක අපි සාමාන්‍යයෙන් KD ලියනකොට උඩ යට කොයි පදේ ලිව්වත් කමක් නැහැ. ඉතින් අර අපිට දැන් මෙතන KD 18යි කියලා ආව එකේ පද දෙක මාරු කරලා ලිව්වනම් 1 යට 18 වෙනවා. ප්‍රතික්‍රියක ප්‍රතිඵල කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් KD ලියවෙනකොට හොඳින් දිය වෙන මාධ්‍ය උඩින් ලියලා ලවයේ ලෙස ලියලා ලොකු ඉලක්කමකට යන්න බලනවා. දැන් 25 එන එක අනිත් අතට ලිව්වොත් 0.04නේ. එහෙම නැතුව 2යි කියලා කිව්වොත් 0.5යි කියලා කියනවා. අපි ඒ වගේ එතකොට වැඩිපුර ද්‍රාව්‍යයක අපි උදින් ලියනවා ලවයේ ලෙසට. KDට ලොකු වගයක් එන්න. අනිත් පැත්තට ලියන එක වරදක් නැහැ. එතකොට නියතය අනිත් පැත්තටත් බාර ගන්නවා. මට මතකයි පාස් පේපර් එකක KD හොයාගෙන යනකොට 8 ඉලක්කම එන්න උත්තරේ තිබුණා. සමහර අයට ආවේ 8න් 1. ඉතින් උත්තරේ වැරදක් නැහැ. පැති දෙක මාරු කරලා ලියලා දෙකටම සම්පූර්ණ ලකුණු ඇරි. ඉතින් පළවෙනි එකේ 8න් 1 හොයා ගන්නකොට ලියපු විදිහටම තව නිස්සරණයක් කරනවා නම් ඒ විදිහටම ලියලා 8න් 1 ආදේශ කළාට කමක් නැහැ. KD ආදේශ කරනකොට ඒකකයේ ඝන ඩෙසිමීටරයට මවුල යන්න ඕනේ නැහැ. දැන් ග්‍රෑම් වලින් දීලා තියෙනකොට අර වෙන ඒවායිදී ද්‍රාව්‍යතාවයේදී රසායනික වලදී අපි KD, KSP,
KPKC වල මවුල ඕනි. මේකේ මවුල ඕනි නෑ. ග්‍රෑම් වලින් ආදේශ කරන්නත් පුළුවන්. ඉතින් අපේ කෙටි කොටසක් තමයි KD කියලා කියන්නේ ව්‍යාප්ති සංගුණකය නිස්සරණය කරගන්න එක. ඔය අපේ ඝන ද්‍රව්‍ය තුලට නිස්සරණය කරන්නත් පුළුවන් කියනවා. සුවඳවත් මල් පෙති හැම ඉටි තවරු තහඩු වලට තියලා තද කරලා තියලා තියෙනකොට. ඉටි ගාපු තහඩු අතරට සුවඳ මල් වර්ග තද කරලා තියලා තියෙනකොට අර ඉටි ඇස්සට අර සුවඳවත් අංශු නිස්සරණේ වෙලා යනවා කියලා කියනවා. ඊට පස්සේ ඒවා සුවඳ ගහන්න පටන් ගන්නවා. ඔය අර සමහර තියලා තියෙන ප්ලාස්ටික් කෑලි එහෙම තියෙන සුවඳ ගහන ඒ වගේ සුවඳ අංශු ඇතුළට නිස්සරණේ වෙලා තියෙන අවස්ථාව තමයි ඝන ද්‍රව්‍ය තුලට. මෙතන අපිට තියෙන්නේ ද්‍රව ද්‍රව අතර සමතුලිතතාවය කතා කරන්න විතරයි. KD වලට. හරි. එතකොට අපේ ඔය සමතුලිතතාවයේ මාතෘකා ටිකේ අවසාන එකක් වශයෙන් අපේ විෂය නිර්දේශය දාලා තියෙනවා KD කියන එක ව්‍යාප්ති සංගුණකය. එතකොට කලාප සමතුලිතතාවය කියන එකේ දෙවෙනි කොටස ලෙසට. හරි. ඔයගොල්ලන්ට එතකොට මේකේ හොඳම කොටස අවබෝධ කරගන්න පහුගිය පාස් පේපර් පෙරලලා ඒව කරලා බලන්න. දැන් මට මතකයි 2019 චාලක රසායනිකයේ සාන්ද්‍රණ ගන්නකොට කාබනික මාධ්‍යකුත් දාලා තිබුණා. ඒ කාබනික මාධ්‍යයේ තියෙන KD සැලකිල්ලට අරගෙන ජලීය ස්තරයේ සාන්ද්‍රණය ආරන් තමයි පෙළ හොයන ගානට යන්න තිබුණේ. KD එකයි චාලකයයි එකට මිශ්‍ර කරලා තිබුණේ 2019 වගේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ බලන්න කොහොමද කියලා බලන්න. ඉතින් අයඩීන් තයෝසල්ෆේට් අනුමාපනයේ මුල් කරගෙනත් KD හොයලා තියෙනවා. ගණන් යොදලා තියෙනවා. ඒවා කරලා බලන්න පාස් පේපර් වල තිබුණේ ඒවා. හරි.